හරි අපි කල්පනා කරන ගෙනුම් කරන්නේ පාඩමේ නැට ප්ලේ කරන්නේ. හතර කොටස අපි හතරවෙනි ගාන තමයි අද හදන්න තියෙන්නේ. ගණන් තුනක් දැන් හදලා ඉවරයි. අපි හතරවෙනි ගාන වලට ගමු. හතරවෙනි ගානේ කියන්නේ සීමිත කල්ප පොදු සමාගමේ 2018 මාර්තු මාසයේ සේවක වැටුප් සම්බන්ධ පහත තොරතුරු ලබා දී ඇත කැපතියි. සේවකයන්ට වැටුප් ගෙවීම කළමනාකරුවට ගෙවලා තියෙනවා ජිනදාස 63000ක්, ගබඩා පාලක සිරිපාලට 45000ක් ගෙවලා තියෙනවා, විකුණුම් සහායක සුගත 27000ක් ගෙවලා තියෙනවා. මාර්තු මාසයේ සඳහා සියලුම සේවකයන් වැටුප් ගෙවා ඇත්තේ පහත දේ අඩු කිරීම වශයෙන්. මෙන්න මේවා අඩු කරලා තමයි මේ වැටුප ගෙවලා තියෙන්නේ. මොනවද අඩු කරලා තියෙන්නේ? සේවක අර්ථසාධකාර මුදල දායකත්වයේ 10%යි දල වැටුපෙන්, සේවක සුබසාධක ආරම්භක මාසික දායකය දල වැටුපෙන් 2%යි. ඊට අමතරව කියනවා සමාගම සේවක අර්ථසාධක ආරම්භලට හා සේවා නියුක්ති භාර ආරම්භලට පිළිවෙලින් දල වැටුපෙන් 12% හා 3% දායක වෙනවා. සෑම මාසයකම EPF ETM සහ සුබසාධක ආරම්භදල් සඳහා ඊට පසු එළඹෙන මාසයේ 10 වෙනි දින සමාගම මුදල් ප්‍රේෂණය කරනු ලබනවා කියලා කියනවා. අපෙන් ඉල්ලනවා පහත ආකෘතිය භාවිත කරලා 2018 මාර්තු මාසයේ සඳහා වැටුප් ලේඛනය හදන්න කියනවා. එතකොට මේ ආකෘතිය තමයි දීලා තියෙන්නේ. මේ දීලා තියෙන ආකෘතිය ඉස්සෙල්ලා පොතේ හදගන්න. හරි මේ විදිහට හදගන්න මේ ආකෘතිය. ඊට පස්සේ වැටුප් ලේඛනයේ තොරතුරු ලෙජර් එකට පිටපත් කරන ජර්නල් සටහන් සහ අදාළ ලෙජර් ගිණුම ඉල්ලන්න. right. අපි මුලින්ම දල වැටුප හොයා ගන්න ඕනේ. එතකොට දල වැටුප නෙමෙයි මේ තියෙන අපි ගෙව් වැටුප තමයි මේ දීලා තියෙන්නේ. හරිද? ගෙව් වැටුප තමයි දීලා තියෙන්නේ. එයස ගෙවන්නේ වැටුප ගෙවන්නේ කොහොමද? මෙන්න මේ දෙක අඩු කරාට පස්සේ. මොකද්ද? අර්ථ සාධකාර මුදල 108කොත් සේවක සුබසාධකාර මුදලට 10%කුත් කියන මෙන්න මේ දෙකම sorry 102කුත් කියන මෙන්න මේ දෙකම අඩු කරාට පස්සේ තමයි මේ වැටුප ගෙවලා තියෙන්නේ. මේක තමයි ගෙව් වැටුප කියන්නේ. එතකොට මේක තමයි ගෙව් වැටුප කියලා කියන්නේ. ගෙව් වැටුප කියලා කියන්නේ අපේ ටේබල් එකේ නැත්නම් මේ වැටුප ලේඛනේ මේ සුද්ධ වැටුප කියලා කියන්නේ අන්න ඔකට. හරිද? සුද්ධ වැටුප තමයි මේ තියෙන්නේ 63000. හරි. එහෙමනම් අපි හොයා ගන්න ඕනේ දල වැටුප කොච්චරද කියලා. සම්පූර්ණ අඩු කිරීම වල ප්‍රතිශතය බලන්න 108යි 110යි කියලා කියන්නේ සම්පූර්ණ එකතුව කීයක් වෙනවද? සම්පූර්ණ එකතුව 10ක් වෙනවනේ නේද? 108යි 102යි. එතකොට මේ දෙකනේ අඩු වෙලා තියෙන්නේ. එතකොට 8යි 2යි 10යි. සම්පූර්ණයෙන් 110ක් අඩු වෙලා තමයි තියෙන්නේ. එතකොට 110ක් අඩු කරපු වටිනාකම තමයි මේ 63000 කියන්නේ. එහෙනම් දල වැටුප හොයාගන්න අපි මේ 63000 වැඩි කරනවා කියන වැඩි කරන්නේ. වැඩි කරනවා 100න් බෙදනවා 90. හරිද? 63000 වැඩි කරනවා 100න් බෙදනවා 90. 63000 වැඩි කරනවා 100න් බෙදනවා 90. එතකොට එනවා කීයද? 70000ක් එනවා. 70000ක් එනවා. මොකද්ද 70000 කියලා කියන්නේ? ඒක තමයි දල වැටුප. හරිද? 70000ක් එනවා දල වැටුප. ඊට පස්සේ ගබඩා පාලක ගන්න 45000. ඒකත් මොකද කරන්නේ? 100න් වැඩි කරලා බෙදනවා 90. හරිද? 45000 වැඩි කරනවා 100න් බෙදනවා 90. එතකොට එනවා කීයද? 50000ක් එනවා. දල වැටුප එතකොට යකි 50000. ඊට පස්සේ සුගත 27000. එයාත් මොකද කරන්නේ? 100න් වැඩි කරලා බෙදනවා 90. 100න් වැඩි කරලා එයා බෙදනවා 90. එතකොට කීයද? 30000ක් වෙනවා. හරි. ඔන්න දල වැටුප් තුන හොයාගත්තා. දැන් මොකද කරන්නේ? දැන් අපේ වැටුප් ලේඛනයේට ඔන්න දල වැටුප දා ගන්න බලමු. හරි. කවුද? ජිනදාස සිරිපාල සොග. නම් තුන ලියා ගන්න. ජිනදාස සිරිපාල සොග. දල වැටුප කීයද? 70යි ජිනදාසට, සිරිපාලට 50000යි, සොගට 30000යි. මේ 70යි 50යි 30යි. ඔන්න දල වැටුප හොයාගත්තා. හරි 70යි 50යි 30යි. දැන් අඩු කිරීම ටික අඩු කරන්න. දල වැටුපෙන් 108ක් ලෝ EPF එක. එහෙනම් දල වැටුප කීයද? 70000යි. එකෙන් 108ක් බලන්න 70000 වැඩි කරනවා 108ෙන්. එතකොට 5600යි. මේ විදිහට තුන් දෙනාගෙන් බලමු 4000යි 2400යි යනවා. EPF 108යි. ඔන්න මෙතනින් ලියාගත්තත් කමක් නැහැ EPF එක 108යි කියලා. සේවක සුබසාධකාර මුදලට 102ක් ගෙවනවලු දල වැටුපේ. එහෙනම් මේ 70000 නැත්නම් දල වැටුප 102න් වැඩි කරලා ගන්න.
දල වැටුප 102කින් එකින් එකට වැඩි කරලා ගන්න. 1410යි 600 කියලා එනවා. එතකොට මුළු අඩු කිරීම කියලා කියන්නේ මොකක්ද? මෙන්න මේ දෙන්නගේ එකතු. සේවක අර්ථ සාධක අරමුදල නැත්නම් EPF 108යි සුබ සාධකයක 102යි. ඒ දෙන්නගම එකතුව තමයි මුළු අඩු කිරීම කියලා කියන්නේ. එහෙනම් ශුද්ධ වැටුප අපි දන්නවා. දැන් ශුද්ධ වැටුප අපිට දීලා තියෙනවා. ගෙව් වැටුප කියලා කියන්නේ ශුද්ධ වැටුප. ඒ නිසා ඒක අපිට උත්තරේ දන්නවා. 63000 තමයි එන්නේ. නමුත් අයිනවද කියලා බලන්න පුළුවන් මේ දල වැටුපෙන් මුළු අඩු කිරීම කියන කොටස අඩු කරන්න. මුළු අඩු කිරීම කියන කොටස අඩු කරන්න. එතකොට එනවා 63000යි 45000යි 27000යි කියලා එනවා. මේ දෙක අඩු කරන්න. ඊට පස්සේ සේවයේ දායකත්වය ගන්න පුළුවන්. සේවයේ දායකත්වය කියනවා 100ට 15යිලු දල වැටුප. sorry 112යි. දල වැටුපෙන් වැඩි කරන්න 112. 112 ඉන්නේ දල වැටුපෙන් වැඩි කරන්න 112 1400යි 6000යි 3600. ETF එක කීයද 103යිලු දල වැටුපෙන් දල වැටුප 70000 වැඩි කරනවා 103. ඒ දෙක වැඩි කරලා ගන්න. හරි. ලේසි වැඩක් තියෙන්නේ නේ. අවසානයේ මොකද කරන්නේ මේ තීරු ටික ඔක්කොම පහලට එකතු කරන්න එකින් එකට. එතකොට එනවා මේ විදිහට. තීරු ටික ඔය විදිහට පහලට එකතු කරලා ගන්න. හරි. වැටුප් ලේඛනේ. ඊළඟට කියන වැටුප් ලේඛනයේ තොරතුරු ලෙජරේට පිටපත් කිරීමට ජර්නල් සටහන් ලියන්න කියනවා. ජර්නල් සටහන් ටික ලියන්න ඕනේ. කොහොමද ජර්නල් සටහන් ලියන්නේ? ජර්නල් සටහන් ටික මෙතන ගන්න ඕනේ. හරි. ජර්නල් සටහන් ටික. මුලින්ම කරන්න ඕනේ දල වැටුප කිනුම් ගත කරන්න ඕනේ 150යි. එතකොට දල වැටුප කිනුම් ගත කරන්නේ කොහොමද? වැටුප් හා වේතන පාලන වැටුප් හා වේතන කිනුම හාර කරනවා 150යි 1,50,000යි. වැටුප් හා වේතන පාලන කිනුම බැර කරනවා 1,50,000යි. හරි. දල වැටුප කිනුම ගත කරන්නේ කොහොමද? වැටුප් හා වේතන කිනුම හාර කරනවා 150යි. මේ අවසාන ශිෂ්‍ය තමයි ගන්නෙ. තුන් දෙනාගෙම එකතු. වැටුප් හා වේතන පාලන කිනුම බැර කරනවා 150. ඊට පස්සේ කරන්න තියෙන්නේ වැටුපෙන් අඩු කරන අඩු කිරීම ටික ගිණුම් ගත කරන්න ඕනේ. වැටුපෙන් අඩු කරන අඩු කිරීම ගිණුම් ගත කරන්නේ මේවා ඔක්කොම සේවකයාගේ වියදම. මේවා සේවකයාගේ වියදම් ව්‍යාපාරයට මේවා වියදම් වෙන්නේ නැහැ. හරිද? ව්‍යාපාරයේ ආදාය ප්‍රකාශනයට මේවා බලපන්නේ. මේවා ඔක්කොම යන්නේ සේවකයාගේ වියදම්. ඒ නිසා මොකද කරන්නේ? වැටුප් හා වේතන ගිණුම හාර කරනවා. EPF එක 112නේ. ඒක ඉස්සර වෙලා ගිණුම් ගත කරමු. මේක වැටුප් හා වේතන පාලන ගිණුම හාර කරන්න 12000. ඊට පස්සේ ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් ගිණුම බැර කරන්න 12000. මොකද අර්ථ සාධක මුදල ගෙවිය යුතු කියලා ගන්න හේතුව ඒක ලබන මාසේ 10 වෙනිදාලෝ ප්‍රේෂණය කරන්නේ. හරිද? ලබන මාසේ 10 වෙනිදා තමයි සල්ලි ගෙවන්නේ. ඒ නිසා මේක ගෙවනකම් උපචිත කරලා තියන්න ඕනේ. ඊළඟට සේවක සුබ සාධක. සේවක සුබ සාධකයට ඔක්කොම කීයක් ගෙවනවද? 3000 ගෙවනවා. නේද? සේවක සුබ සාධකයට ගෙවනවා 3000 ගෙවනවා. එතකොට ඒකත් උපචිත කරන්න ඕන. ඒක ගිණුම්ගත කරන්නේ වැටුප් හා වේතන ගිණුම වැටුප් හා වේතන පාලන ගිණුම. වැටුප් හා වේතන පාලන ගිණුම හර කරනවා 3000ක් බැර කරනවා ගෙවිය යුතු සේවක සුබ සාධක අරමුදල් කිලෝ. ගෙවිය යුතු සේවක සුබ සාධක අරමුදල් ගිණුම කියලා බැර කරනවා 3000 සලක්ෂය ලියන්න. සලක්ෂයට ලියනවා මොකද්ද? සේවක සුබ සාධක අරමුදල් ගිණුම්ගත කළා. සේවක සුබ සාධක අරමුදල් ගිණුම්ගත කළා කියලා ලියනවා.
right මේ විදිහට ගිණුම්ගත කරනවා ඊට පස්සේ වැටුප මුදලින් ගෙවලා තියෙනවා එනිසා මුදලින් ගෙවල තියෙන නිසා ශුද්ධ වැටුප අපි ඊට පස්සේ ශුද්ධ වැටුප තියෙන්නේ මුළු අඩු කිරීම ගන්නෑ ශුද්ධ වැටුප ගන්න 135ක් තියෙනවා එතකොට වැටුප ශුද්ධ වැටුප මුදලින් ගෙවන නිසා වැටුප වේතන පාලන ගිණුම හර කරනවා 135යි මුදල් ගිණුම බැර කරනවා 135ක් මුදල් ගිණුම බැර කරනවා 135ක් ගෙව් වැටුප ගිණුම්ගත කළා සලක්ෂය කියන ගෙව් වැටුප ගිණුම්ගත කළා ඊළඟට අර්ථ සාධක වියදම් 115 එතන 18000යි ඒක අර්ථ සාධක වියදම් ගිණුම හර කරනවා 18000ක් 18000ක් හර කරනවා ගෙවිය යුතු අර්ථ සාධක අරමුදල් ගිණුම බැර කරනවා 18000 බැර කරනවා 18000 මොකද අර්ථ සාධක වියදම් ගෙවන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා ඊට බලන්න සේවක භාරකාරීත්වය 4500යි එස සේවක භාර අරමුදල් වියදම් ගිණුම හර කරනවා 4500යි ගෙවිතු සේවක භාරකාර ගිණුම බැර කරනවා එතනත් 4500 සේවක භාරකාර අරමුදල් සටහන් කරනවා එතන සංලක්ෂය ලියන්න මේ විදිහට සංලක්ෂය ලියන්න පුළුවන් ඊළඟට වැඩුම් ටික ගිණුම්ගත කරන්න ඕනේ. ගිණුම්ගත කරන්න මුලින්ම ගන්න දල වැටුප 150යි. දල වැටුප පාලන ගිණුම හර කරනවා. අනේ වැටුප පාලන ගිණුම බැර කරනවා. වැටුප ගිණුම 150යි. වැටුප් ගිණුම කියලා එක බැර කරන්න වැටුප් ගිණුම හර කරන්න වැටුප් පාලන ගිණුම 150 හරි දල වැටුප මේ විදිහට දාන්න වැටුප් ගිණුම හර කරලා වැටුප් පාලන ගිණුම බැර කරනවා දල වැටුප ඊට පස්සේ අඩු කිරීම තියෙනවනේ EPF එකයි සේවක සුබ සාධකය ඒක ගන්නවා ඒක වැටුප් පාලන ගිණුම හර කරලා උපජිත අර්ථ සාධක අරමුදල් ගිණුම බැර කරනවා හරි වැටුප් පාලන ගිණුම හර කරලා වැටුප් වේතන පාලන ගිණුම කියලා ඉවත් කරන්නේ මේක කෙලින්ම වැටුප් ගිණුම කියලා ඉවත් කරන්නේ කොහොමද වැටුප් පාලන ගිණුම හර කරලා උපජිත අර්ථ සාධක අරමුදල් ගිණුම බැර කරන්න ඕනේ EPF එක EPF එක කී දෙන්නේ 100ට
8 12000ක් යනවා. EPF එක එතකොට 12000යි. ඊට පස්සේ සේවක සුබ සාධක සුබ සාධක කියනවා. එතකොට එතන 3000ක් යනවා. සේවක සුබ සාධක 3000යි. හරිද? පැටු පාලන ගිණුම EPF එකයි සේවක සුබ සාධක එකයි දෙකම හර කරන්න. ඊට පස්සේ දෙක බැර කරන්නේ EPF එක බැර කරනවා සේවක උපචිත සේවක අර්ථ සාධක අරමුදල් ගිණුමට වැටු පාලන ගිණුම 12000යි. වැටු පාලන ගිණුම 12000යි. ඊට පස්සේ තව ගිණුමක් වුණා අපිට උපචිත සුබ සාධක අරමුදල් ගිණුම සුබ සාධක අරමුදල් ගිණුම කියලා ගිණුමක් රෝල් කරන්න. ඒක වැටු පාලන ගිණුම 3000ක් බැර කරනවා. හරි. ඒ මෙතන සුබ සාධක වියදම 3000යි නේ. මෙතන 3000. ඒ 3000 මෙතන උපචිත සුබ සාධක අරමුදල් ගිණුමට බැර කරනවා. හරි. right. ඊට පස්සේ ආයෙ මොනවද තියෙන්නේ? මුළු අඩු කිරීම ගන්නන්නේ ශුද්ධ වැටුප හරි. ශුද්ධ වැටුප මුදලින් ගෙවන නිසා මුදල් ගිණුම බැර කරලා වැටුප් පාලන ගිණුම හර කරනවා. මුදල් කියලා ලියන්න හරට පැත්තේ මුදල් 135යි. 135යි නැත්නම් 1,35,000යි මුදල් කියලා ලියන්න. එක මුදලින් ගෙවනවා ශුද්ධ වැටුප. ඊට පස්සේ සේවයේ දායකත්ව EPF සේවය දායකත්ව සේවක අර්ථ සාධක අරමුදල් සේවක අර්ථ සාධක නැත්නම් EPF වියදම් ගිණුම හර කරන්න උපචිත අර්ථ සාධකය. උපචිත අර්ථ සාධක 18000යි. EPF වියදම් ගිණුම හර කරනවා උපචිත අර්ථ සාධක වියදම 18000යි. ඊට පස්සේ ඒක බැර කරන්න උපචිත අර්ථ සාධක වියදම් ගිණුමට. බැර කරන්න උපචිත අර්ථ සාධක වියදම් උපචිත අර්ථ සාධක ගිණුමට ගෙනියන්න අර්ථ සාධක වියදම කීයද 18000යි. උපචිත අර්ථ සාධක ගිණුමට බැර කරන අර්ථ සාධක වියදම් ගිණුම 18000යි. EPF වියදම කියලා ලියන්න ඉංග්‍රීසියෙන් ලියන්න අවුලක් නැහැ. ඊට පස්සේ ETF එක ගන්න ඕනේ. ඊට පස්සේ ETF 4500 ඒක ETF එක සේවක භාරකාර අරමුදල් ගිණුම සේවක භාරකාර අරමුදල් ගිණුමට එන්න ඕනේ ඒක. සේවක භාරකාර අරමුදල් වියදම් ගිණුම හර කරන්න උපචිත භාරකාර ගිණුම ගැන බැර කරන්න 4500. හරි 4500 ඒක සේවක භාරකාර අරමුදල් වියදම් ගිණුම හර කරලා බැර කරන්න මොකද උපචිත භාරකාර අරමුදල් ගිණුම සේවක භාර අරමුදල් 4500. ඉතින් ETF වියදම් ගිණුම කියලා ලියන්න. එතකොට හරි. ETF වියදම් ගිණුම කියලා ලියන්න එතන. 4500. right. මේ විදිහට ගිණුම් වලට දාගත්තට පස්සේ එතන ඉවරයි. හරි. පස්සේ මේ තුලණය කරගන්න හැමීට පුළුවන් වලට තුලණය කරගන්නකොට ඉස්සරලා මෙතන වැටුපාලන ගිණුම එකතු කරන්න දෙපැත්තම ඕකේ ශේෂයක් එන්නේ නැහැ. දෙපැත්තම එක හා සමාන උත්තර දෙයක් එන්නේ. එතකොට මේක තුලණය වෙනවනේ. ඒක දන්න. හරිද? හරි.
ඊට පස්සේ අර්ථ සාධක වේදාංග ගිණුම ගත්තාම මේකේ හැබැත්තට ශේෂී පාග ගෙනවිලියන් මොකද ලාභාලාභ යනවා ඒක ආදාය ප්‍රකාශනයට යනවා. එතකොට දෙපැත්ත මේකෙත් බැලන්ස් වෙනවා. මම දැන් අඩු කරගන්න සයිස් එක එතකොට ආද හොඳට පැහැදිලිව පේනවා මේක අඩු කරගත්තාම. එතකොට මේ දෙපැත්ත බැලන්ස් වෙන ඒක පාලයට 18 10 තමයි ලියන්න තියෙන්නේ. වෙනස. හරිද? ඊට පස්සේ මේකත් ඒ වගේ බාරකාර ආරම්භදල් වේදන් ගිණුමත් ඒ වගේ ඒකත් යන්නේ කොහෙද? ලාභාලාභ තමයි ගෙනියන්න ආදායම් ප්‍රකාශනයේ ඕකත් වෙනවා. මේ ටික තමයි 18 10 4500 තමයි පරිපාලන වේදන් වල EPF සහ ETF කියලා පෙන්නන්නේ. හරිද? මේ 12000 ගෙනියන්නේ. ඊට පස්සේ උපජිත අර්ථ සාධක වේදන් ගිණුම ගත්තත් ඒකත් දෙපැත්ත බැලන්ස් කරන්න දැන් 20000ක් වෙන 30000ක් වෙනවා. 30000 ලියන්න බැර පැත්තේ ශේෂය හර පැත්තේ ශේෂ භාගය කියලා ලියනවා. මේ ගෙනවා ජංගම වගකීම් වල ලියනවා උපජිත ETF එක 30000යි. EPF එක 4500 තමයි දෙපැත්තේ 4500යි. ශේෂය භාගය 4500. වැටුපාලන ගෙනුම ගත්තාම වැටුපාලන ගෙනුම දෙමෙන් තුනණේ කරන්නේ එහා පැත්තට යන්නේ මොකද්ද ලාභාලාභ කියලා. මේක තමයි පරිපාලන වේදම් වල වැටුප් වේදම විදිහට පෙන්වන්නේ කොච්චරද 1,50,000යි. ඒකට දෙපැත්තම බැලන්ස් වෙනවා 1,50,000. ඊළඟට සුබසාධක ආරම්භදල් ගෙනුමත් ඒ වගේම තමයි. ඒකත් වෙනසක් නැහැ. ඒකත් ශේෂය ජාංගම වර්ගකී වල ලියන්න 3000යි. ජාංගම වර්ගකී වල ලියන්නේ දෙක. හරි අපි ඊළඟ ගණනය පස්වෙනි ගාන 2010 ජූලි මාසයේ සමාගම වේතනට අදාළ තොරතුරු පහත පරිදි වේ. මාසයේ දල වේතනය රුපියල් 6,80,000ක් වූ අතර ඒ පහත දේවලින් සමන්විත විය. වැඩ කළ පැය 4,800 සඳහා පැඩගෙන රුපියල් 100ක මූලික වේතනය, පැයක රේටේ 150 බැගින් වැඩ කළ පැය 500 සඳහා අධිකාල ලාභය මත පදනම ලක්ෂයක සාධ දීමන යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට බාහිර පරිශ්‍රමික ශ්‍රම ගාස්තුව රුපියල් 25,000යි. මාසයේ සඳහා වේතන වලින් අඩු කිරීම පහත පරිදි වේ. සේවක අත්සාධක කරමුදල සඳහා දායකයා 48,000යි. සේවක ණය මත වාරිකයේ 1,20,000යි. සේවක සුබසාධක කරමුදල සඳහා දායකයා 25,000යි. සේවක අත්සාධක කරමුදලට සේවය හා සේවක දායකත්වයන් පිළිවෙලින් 15%ක් සහ 10%ක් වේ. සමාගම මූලික වේතනය මත පදනම EPF දායකයන් ගණනය කරයි. මූලික වැටුප් පදනම් කරගෙන තමයි EPF ගණනය කරන්නේ. අපෙන් ඉල්ලනවා වේතන සහ වේතන පාලන ගිණුම EPF වේදම් ගිණුම ගෙවිය යුතු EPF ගිණුම් ටිකේ විතරයි ඕන. එතකොට වැටුප් ලේඛනයක් අය හදන්න අවශ්‍ය නැහැ. අපිට ගිණුම් ටික විතරයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා අවශ්‍ය කරන ගිණුම් ටික මේ විදිහට බැලන්ස් මේ හදාගන්න, රෝල් කරගන්න. රෝල් කරගෙන කියන තොරතුරු ටික මේකට ඇඩ් කරගන්න ඕන. ගිණුම් හතරයි ඕන. වැටුප් පාලන ගිණුම, වැටුප් ගිණුම, මෙතන වැටුප් හා වේතන පාලන ගිණුම කියලා ලියන්න. ගැටලුවක් නැහැ. APF සහ උපජිත EPF ETF එකට නෑ ETF එක නෑ EPF එක විතරයි තියෙන්නේ. හරි. වැටුප හැදෙලා තියෙන මේ දල වේතනේ 6,80,000යි. දල වැටුප හැදෙලා තියෙන්නේ වැඩ කරලා තියෙනවා පැය 4,800 ගානේ. පැයකට 100 පැය 4,800 වැඩ කරලා තියෙනවා පැයකට 100 ගානේ. ඒක තමයි මූලික වැටුප. ඒතර බලන්න මූලික වැටුප කීයක් වෙනවද? 4,800 වැඩි කරනවා 100ෙන් 4,800 වැඩි කරන්න 100ෙන් එතකොට එනවා කීයද? 4,80,000ක් එනවා. අතිකාල දීමනා කියලා තියෙනවා 4,80,000යි.
මූලික වැටුප 4,80,000යි. අතිකාල දීමන ගෙවලා තියෙනවා පැය 500කට පැයකට රුපියල් 150 ගන්න. 500 වැඩි කරන්නේ 150යි. එතකොට එනවා අතිකාල දීමන 75,000යි. ඊට පස්සේ ලාභයේ මත ප්‍රසාද දීමනව ලක්ෂයයි. ඊට පස්සේ බාහිර පාර්ශ්වයකට හම්බෙලා තියෙන ශ්‍රම ගාස්තු 25000ක් හම්බෙලා තියෙනවා. මේ ටිකේම එකතු බලන්න කීයක් යනවද කියලා 480යි 75යි 100යි 25යි කීයද 6,80,000ක් එනවා. ඒ 6,80,000 තමයි මේ තියෙන දාල වැටුප. ඒතර දාල වැටුප කොහොමද ගිණුම්ගත කරන්නේ? වැටුප් ගිණුම හර කරලා වැටුප් හා වේතන පාලන ගිණුම බැර කරනවා. වැටුප් හා වේතන පාලන ගිණුම බැර කරන්න වැටුප් ගිණුම කීයද බැර කරන්නේ? 6,80,000ක් සම්පූර්ණ එකම බැර කරනවා. වැටුප් ගිණුම හර කරනවා වැටුප් පාලන ගිණුම 6,80,000. වෙන වශයෙන් දාන්න එපා. දල වැටුප මෙහෙමයි එහෙම අවශ්‍ය නැහැ. මේ දල වැටුප ඇතුලේ තියෙන වෙනම දාන්න එපා. මූලික වැටුප මෙහෙම ඕනේ එකවරම ගන්න බෑ. හරි එකවරම දාගන්න. ඊළඟට කියනවා වේතන වලින් මෙන්න මේ දේවල් අඩු කරනවලු. මොනවද? සේවක අර්ථ සාධක මුදලට 48,000ක් අඩු කරනවා. හරිද? 48,000ක් අඩු කරනවා. බලන්න 48,000ක් කියන්නේ මේ එතන කියනවා EPF එකට 48,000කට වඩා අඩු වෙනවා මෙතනනේ. සේවක අර්ථ සාධකාර මුදල් සඳහා දායකත්වයේ පිළිවෙලින් 15% 10%යිනේ. එතකොට මූලික වේතනය පදනම් කරගෙන තමයි ගෙවනවා කියලා කියන්නේ. හරිනේ. එතකොට මූලික වේතනය බලන්න මේ 4,80,000යි මූලික වේතනය. එතකොට මේ මූලික වේතනය තමයි 10% ගහන්නේ. එතකොට 48,000 ඒක හරිය. එතකොට 48,000ක් EPF එක යනවා. අර්ථ සාධක ඒක වැටුප් හා වේතන පාලන ගිණුම මොකද කරන්නේ? හර කරනවා අර්ථ සාධක. හර කරන්න ඕනේ අර්ථ සාධක 48,000. වැටුප් පාලන ගිණුම හර කරනවා. අර්ථ සාධක 48,000යි. මේ විදිහට දාන්න. ඊට පස්සේ ඒක උපජිත අර්ථ සාධකයෙන් දාන්න වැටුප් පාලන 48,000යි. හරි. වැටුප් පාලන ගිණුම හර කරලා උපජිත අර්ථ සාධකාර මුදල් ගිණුම බැර කරනවා 48,000. ඊළඟට එතකොට ඒක හරි. ඊට පස්සේ සේවක ණය මත වාරකයේ 1,20,000යි. හරිද? සේවක ණය වාරිකය වැටුප් පාලන ගිණුමෙන් අඩු කරන්න ණය වාරික 1,20,000යි. ඒකට දැන් ණය වාරික ගිණුමකට තමයි ඒක බැර කරන්න ඕනේ. දැන් ණය වාරික ගිණුමක් නැති නිසා ඒ මොනවත් කරන්න එපා. ඔහොම වැටුප් පාලන ගිණුම බැර කරලා මේ හර කරලා තියෙනවා. එච්චරයි. ඊට පස්සේ සේවක සුබසාධක අරමුදල සඳහා 25,000යි. හරි 25,000යි. සේවක සුබසාධක. සේවක සුබසාධක අරමුදලට 25,000යි. ඒක වැටුප් පාලන ගිණුම හර කරලා ලියනවා. එච්චරයි. ඒක බැර කරන්න. මොකද අපෙන් ඉල්ලන්නේ මේ ගිණුම් ටික විතරයි. ඒ නිසා ඉල්ලන ගිණුම් ටික විතරක් හදන්න. අනිත් ඒවා අතිරේක ගිණුම් අවශ්‍ය නැහැ. හරි මේ ටික විතරයි කියන්නේ. ඊට පස්සේ සේවක EPF එක 115ක් කියලා කියන මූලික වැටුපෙන්. එතකොට මූලික වැටුප 4,80,000යි. එනිසා 4,80,000 වැඩි කරනවා 115ෙන්. එතකොට EPF එක ආයතන EPF එක ගන්න පුළුවන් 480 වැඩි කරා 115ෙන් 72,000යි. ඒක EPF වියදම් ගිණුම හර කරලා උපචිත EPF ගිණුම බැර කරනවා. EPF වියදම් ගිණුම හර කරන්න උපචිත EPF 72,000යි. උපචිත EPF 72,000යි. උපචිත EPF ගෙනුම බැර කරනවා EPF ගෙනුම 72,000යි. එක බැර කරනවා.
ඒ ටික විතරයි කියන්නේ. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට ගිණුම් ටික තොරණය කරගන්න පුළුවන්. එතන දෙපැත්ත තොරණය කරගන්න ලේසියි ඔයාලට. හරි. හරි. අපි ඊළඟ ගානට යමු. ඊළඟ එක 6 වෙනි ගාන. සීමිත ජවය පොදු සමාගම එහි වැටුප් ලේඛනයට සම්බන්ධ පහත තොරතුරු ලබා දී ඇත. 3.31 දිනට ශේෂය තියෙනවා. ගෙවිය යුතු ගෙවිය යුතු වේතන, ගෙවිය යුතු EPF, ගෙවිය යුතු ETF. මාර්තු මාසයේ වැටුප් ලේඛනයේ මේ මූලික වැටුප දීමනා අතිකාල දීමනා දල වැටුප අඩු කිරීම විදිහට EPF ස්ථාවර ණය වාරික. අපෙන් ඉල්ලනවා වේතන පාලන ගිණුම, ගෙවිය යුතු වැටුප් ගිණුම, මේ මාසයේ සේවකයන් සම්බන්ධ මුළු වියදම, ගෙවිය යුතු EPF, ගෙවිය යුතු ETF. ටී ගිණුම් ටික රෝල් කරගන්න ඉස්සර වෙලා මේ විදිහට වැටුප් ටික ගන්න වැටුප් පාලන ගිණුම වැටුප් ගිණුම අර්ථ සාධක EPF වියදම් ගිණුම උපචිත EPF ගිණුම ETF ගිණුම උපචිත ETF ගිණුම සේවකයන්ට අදාළ වියදම නිකන් අපි හදලා ගන්න මෙහෙම හරි මේ විදිහට නිකන් එකතු කරලා ගන්න පුළුවන් ඒක මුලින්ම තියෙනවා මෙතන ශේෂයන් දීලා තියෙනවා ඒ දීලා තියෙන ශේෂයන් ටික ඉස්සලා දාගන්න ගෙවිය යුතු වේතන තියෙනවා 10500ක් තියෙනවා ගෙවිය යුතු වේතන 10500ක් තියෙනවා එතකොට අපිට ඕන උපචිත වැටුප් ගිණුමකුත් ඕනි වැටුප් ගිණුම විතරක් නෙවෙයි උපචිත වැටුප් ගිණුම කියලා තව ගිණුමක් ඕනේ උපචිත වැටුප් ගිණුම කියලා එකක් කරනවා ඒ ගිණුමේ බැර පැත්තේ දාන්න මේ ආරම්භක ශේෂය කීයද 10500ක් තියෙනවා ශේෂය ඊගේ 10500යි හරි ආරම්භක ශේෂය දාන්න 10500යි එකේ ඊට පස්සේ ආයෙ මොකද දෙන්නේ 10500 ඊට පස්සේ ගෙවිය යුතු EPF එක තියෙනවා 1500යි නේ උපචිත EPF උපචිත අර්ථ සාධක මුදල් ගිණුමේ ශේෂය දාන්න බැලන්ස් පැත්තේ එකත් ශේෂය භාගයේ නෙසර් ඊගේ හිත 1500යි ETF එකක් තියෙනවා ඒ නිසා ETF එකේ දාන ශේෂය කීයද ශේෂය 450 ආරම්භක ශේෂයන් ටික දාන්න ආරම්භක ශේෂයන් ටික දාගත්තට පස්සේ එතකොට මේ ආරම්භක ශේෂයන් ටික අපි ගත්තා ඊළඟට වැටුප් ලේඛනයේ තොරතුරු දෙලා තියෙනවා ඊට පස්සේ අතිරේක තොරතුරු බලන්න මේ කියන මූලික වැටුප් මත EPF දායකයේ සේවකය 10%යි සේවකයා 15%යි ETF එක 3%යි කියලා කියනවා එතකොට මූලික වැටුප මෙතන 9000යි රුපියල් 1000 වලින් තියෙන්නේ හරිද 9000යි අපි 1000 වලින්ම ගමු ගන්න එතකොට 10%ක් කියලා කියන්නේ 900යි නේ 10%ක් කියලා කියන්නේ 900 එතකොට මෙතන EPF එක හරි එතකොට අපි ETF එක අපි හදා ගන්න ඕන EPF එක ETF එකයි සෑම මාසයක වැටුප ඊළඟ මාසේ දෙවෙනි දින තමයි ගෙවීම කරන්නේ EPF ETF ආරම්භ සඳහා ඊළඟ මාසේ 10 වෙනිදා ගෙවීම කරනවා කියලා තියෙනවා හරි දැන් වැටුප් ලේඛනයේ තියෙන ටික දාගෙන යා මූලික වැටුප කීයද 9000යි දීමනා 2800යි අතිකාල ඔක්කොම 1200යි දල වැටුප 13000 දල වැටුප පාලන ගිණුම හර කරලා වැටුප් ගිණුම හර කරලා වැටුප් පාලන ගිණුම බැර කරනවා ගිණුම කීයද 13000 දල වැටුප තමයි වැටුප් පාලන ගිණුමට බැර කරන්නේ ඊට පස්සේ වැටුප් ගිණුමට මොකද කරන්න ඕනේ හර කරන්න ඕනේ වැටුප් පාලන කීයද 13000 ඊට ඒක ගිණුම ලාභාලාභ බැර කරන්න ලාභ මිල විතර 13000 එතකොට පරිපාලන වියදම් වලට 13000 යනවා වෙන වෙන වශයෙන් දාන්න අවශ්‍ය නැහැ හරි ඊට පස්සේ මෙතන මේ ටික වෙන වෙනම ගන්න වෙනවා අපිට EPF එක උත්සවකාරා මේ ටික
ඒක වැටුප් පාලන ගිණුම හර කරන්න. වැටුප් පාලන ගිණුම හර කරන්න EPF එක 900යි අත්තිකාරම් 1500 ණය වාරක 700. ඊට පස්සේ ශුද්ධ වැටුප ගෙවන්නේ නැහැ. ඒක ගෙවන්නේ ඊළඟ මාසෙනේ. එතකොට ඒක ගෙවන්නේ කොහෙටද? ඒක යනවා මුදල් නෙමෙයි දාන්න ඕනේ උපචිත වැටුප් ගිණුම. උපචිත වැටුප් ගිණුමට කියනවා 9900ක් යනවා. ඊට පස්සේ උපචිත වැටුප් ගිණුම බැර කරන්න වැටුප් පාලන 9900. ශුද්ධ වැටුප් පාය වේතන පාලන ගිණුම හර කරලා උපචිත වැටුප් ගිණුම බැර කරනවා. එතකොට හැම මාසෙකම වැටුප ගෙවන්නේ කවද්ද? ඊළඟ මාස දෙවෙනිදා ගෙවන නිසා මේ ආරම්භක ශේෂය මේ මාසෙ ගෙවනවා. ඒ නිසා මේ ආරම්භක ශේෂය ගෙවන නිසා ඕනම් මෙතන මුදල් කියලා ලියන්න හර කරන්න 10500. ඔය 10500 දැන් ඊළඟ මාසෙ තිබ්බ එක. ඒක මේ මාසෙ ගෙවනවා. ඒ නිසා ඒක හර කරන්න 10500. හරි. එතකොට ඉතුරු වෙන එක ඔච්චරයිද 9900යි. ඒක ශේෂය පාවිච්චි කරනවා. ඒක උපචිත වෙනවා. ඒක ලබන මාසේ තමයි 10 වෙනිදා ගෙවන්නේ. ඒක තාම ගෙවන්නේ. හරි. ඕනම් තුලණය කරගන්න හිමීට. ඉතින්ම 20400කට ඔන්න මේක බැලන්ස් වෙනවා. ඊට පස්සේ EPF එක වැටුප් පාලන ගිණුම හර කරා ඒක උපචිත වැටුප් පාලන ගිණුම බැර කරන්න EPF වැටුප් පාලන 900. හරි. ඒක බැල කරන්න. ණය වාරික සහ නවයාරික උත්සවාතිකාරම් මේවා ඉන්නේ. ඊළඟට කියනවා 115යි 115 බලන්න ඕනේ මූලික වැටුපේ 9000 වැඩි කරන්න 115. එතකොට EPF එක එනවා 1350ක් එනවා. 1350යි. ඒක උපචිත EPA අර්ථ සාධක 1350යි. ඒක උපචිත අර්ථ සාධකයකට දානවා අර්ථ සාධක වියදම 1350. EPF වියදම් ගිණුම 1350. අර්ථ සාධක වියදම් ගිණුම මේකත් අර කලින් වගේ ලාභ අලාභ ගෙනියන්න ඕන 1350 ගන්න. උපචිත එකකෙත් මේ ආරම්භක ශේෂය ඊළඟ මාසේ 10 වෙනිදා ගෙවනවා. එතකොට මේ ආරම්භක ශේෂය මේ මාසේ 10 ගෙවනවා. ඒ නිසා ඒක මුදල් කියලා ලියන්න 1500 නේ 1500. ඒක මුදල් විදිහට මේ මාසේ ගෙවනවා. මොකද හැම මාසෙකම ඊළඟ 10 වෙනිදා තමයි EPF එක ගෙවන්නේ. right? එතකොට ඉතුරු වෙන කොටස ඉතුරු වෙනවා 3750යි 1500ක් වෙනවා 2250ක් වෙනවා. ඒක තමයි ශේෂය. අවසාන ශේෂය. අවසාන ශේෂය වෙන්නේ 2250. ඊළඟට ETF එක කියනවා. ETF එක 103යි කියලා කියනවා. ETF එක 3යි. එතකොට 9000ට 103ක් 9000ට 103ක් කියන්නේ 270යි. 270යි. සේවක බාර කරන තන් ETF වියදම් ගෙනුම හර කරනවා 270යි. උපචිත ගෙනුම බැර කරනවා 270. ඒකෙත් 450 මේ මාසේ ගෙවනවා. ඒ නිසා මුදල් විදියට දානවා 450. එතකොට අවසාන ශේෂය වෙන්නේ 270 නේද?
ඊපස්සේ මේකත් ලාභාලාභ ගිණුමට ගෙනියන්න ඕන සේවක ETF ගිණුමේ තියෙන 270 ඒකත් ලාභාලාභ යන. එතකොට මේ විදිහට වැටුපාලන ගිණුමත් බැලන්ස් වෙනවා 13 18 දෙපැත්තම. ඊට පස්සේ වැටුප් වලට දාලා නැත්නම් සේවකයන් අතර මුදු වියදම් විදිහට ඉන්නේ දල වැටුප. දල වැටුප කීයද? සේවකයන් අතර මුල වියදම් වෙන්නේ දල වැටුප. දල වැටුප කීයද එන්නේ? දල වැටුප එතන 13000යි. ඒක තමයි වියදම වෙන්නේ. ඊට පස්සේ සේවක අර්ථ සාධක ඒකත් වියදම. එතකොට ඒකේ අර්ථ සාධක දෙකක් තියෙනවා. එකක් 100ට සේවකයාගේ එක අනිත් එක සේවය. අපේ සේවයාගේ එක වෙන්නේ මේ අර්ථ සාධක වියදම් ගිණුමේ තියෙන කොටස විතරයි වියදම වෙන්නේ. ඒ 1350යි. අනිත් එක සේවක භාරකාර. සේවක භාරකාර අනුමුදලේ තියෙනවා 270. මේ තුන තමයි සේවකයන් අදාළ මුළු වියදම විදිහට අපි සලකන්නට මේ තුන් දෙනාගේ එකතුව තමයි සේවකයන් අදාළ මුළු වියදම විදිහට අපි සලකන්නේ. ගත දල වැටුපයි සේවක අර්ථ සාධක සේවකයාගේ කොටස ගන්නෙ නෑ. සේවයාගේ ආයතනයේ කොටස. ඒ කියන්නේ වැඩි කොටස 115 නැත්නම් 112 කියන කොටස. අනිත් එක සේවක භාරකාරයන් නොමුදල මේ තුන් දෙනාගේ එකතුව තමයි ගන්න. වියදම විදිහට සලකන්නේ මේක. right එතකොට අපේ ටියුට් එකේ ගණන් ටික ඉවරයි. තව එක ගණනක් ඉතුරු වෙලා තියෙනවා. ඒක හෝම්වර්ක් එකක් විදිහට තියෙන්නේ. ඉතින් මේ ගණන් ටික හොඳට try බලලා හත්වෙනි ගාන හදලා මට පෙන්නන්න කොහොමද හදන්නේ කියලා. හරිද? ඒක ලකුණු දානවා. ඒ නිසා හත්වෙනි ගාන හොඳට බලන්න, කියවන්න. කියවලා හදලා මට ඉක්මනට එවන්න හත්වෙනි ගාන. වෙන ගැටලුවක් තිබුණොත් දැනුවත් කරන්න. හරි. thanks.